නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් මේ සන්ධ්‍යාවෙත් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් මේ අපගේ අද්විතීය අසහාය අසමසම සාත්‍රුන් වහන්සේ කෙරෙහි උදාර පැහැදීමට පැමිණෙන්න, ඒ ධර්මයේ ජීවිතයට පමුණවා ගන්න, ඒ ධර්මයේ ජීවිතයට පමුණවා ගනිමින් ඒ ධම්මක වැඩම කළ ආර්ය පුත්කල මහා සංඝරත්නය පිළිබඳව ප්‍රසාදයට පැමිණෙන්න අවස්ථාව දාවන තවත් පින්වන්ත හෝරාවක් අපි ඔබ වෙනුවෙන් මහා සංඝරත්නය ආශිර්වාදයෙන් රැගෙන එන්නේ. ඉතින් හැම දිනම ඊටාම දයාවෙන් ශ්‍රද්ධා රූප වාහිනිය අභියස ඒක රාශි කරගන්නවා. ඉතින් අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් මේ සදහම් සාකච්ඡාව පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරුවන දෙපා නැමද ආදර ගෞරවයෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව පින්වත් ජනිත ගම්මාරච්චි මහත්මයා සහ මදුභාෂිනී රාජපක්ෂ මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දන්වා ඒ පින්වතුන් හැම දිනාමත් පිනති ඔබ හැම දිනාමත් කැටුව මහා සංඝරුවන පාමුල මේ පින්වන්ත හෝරාව ආරම්භ කරගන්නට අපි සූදානම් වෙනවා. මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනා සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීන්. අපි කතා කරමින් හිටියේ ආහාරයේ මාත්‍රාව පුරුදු කරමින් ධර්මයේ හැසිරෙන හැටි. එහෙමයි. බලන්න මේ ආහාරයේ මාත්‍රාව පවා උපකාර කරනවා ඒකට හැඩ ගැහිම ධර්මයේ හැසිරීමට. එහෙමයි ස්වාමීනි. ඒක හරි පුදුම දෙයක්. එහෙමයි. ඒතර අපිට තියෙනවා දැන් මේ ගණක මොග්ගල්ලාන සූත්‍රයේ ඇසුරින් මේ සසර දුකින් ඈතර වෙන්න යන ශ්‍රාවකයට මේ ආධ්‍යාත්මයේ උපදින මේ කෙලිස් බන්ධන වලින් හිත නිදහස් කරන්න නම් එයා සීලයෙන් අනුග්‍රහ ලබා දෙන්න ඕන ජීවිතේට. එහෙමයි. ඒ වගේම තමයි ඉන්ද්‍රිය දමනයෙන් අනුග්‍රහයක් ජීවිතේට ලබා දෙන්න ඕන. එහෙමයි. ඒ වගේම මේ කෙනාගේ ජීවිතේ ආහාරය කෙනගේ මාත්‍රාව දැනගෙන ආහාර ගන්න පුරුදු වීම තුලත් ඒකිනු ජීවිතේට අනුග්‍රහයක් ලබා දෙන්න. එහෙමයි ස්වාමීනි. ඒතර අපිට හොඳටම පැහැදිලි වුණා අපි ඒක ඊයේ හොඳට කතා කළා. මේ ආහාරයේ මාත්‍රාවට කොහොමද හිත හුරු කරන්නේ කියන එක. එහෙමයි. ඒ කියන්නේ අපේ ස්වභාවය තමයි, හිතවල ස්වභාවය තමයි හිත කියන එක ආහාරයේ මාත්‍රාවට හුරු නැහැ. එහෙමයි ස්වාමීනි. හිත කියන එක හුරු නැහැ. කොච්චරවත් මේ අනුභව කරන්නම හිතෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක වෙලාවක් අවේලාවක් එහෙම එකක් නැහැ. එහෙයි ස්වාමීනි. සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ එහෙම දෙයක් කළාට ගැටලුවකුත් නැහැ. වරදක් නෑ වගේ. වරදක් නැහැ වගේ. එහෙමයි ස්වාමීනි. ඉතින් අපි හම්බ කරනවා නම් අපි කෑවම මොකද? එහෙමනේ හිතෙන්නේ. එහෙමයි. ඒක හරි. තමන් හම්බ කරනවා නම් තමන් කෑවට කිසි ප්‍රශ්නයක් නැහැ. නම මෙතන තියෙන්නේ ආහාරය තුල ආහාරයේ මාත්‍රාව තේරුම් නොගැනීම තුල නිවන් මාර්ගට අනුතුරුදායක දේවල් තමන්ගේ හිතේ උපදිනවා. එහෙමයි ස්වාමීනි. ඒක බුදු කෙනෙක් දකින්න එක. අරක සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට වැටහෙන එක. එහෙමයි. දැන් සාමාන්‍ය ලෝකයේ උසස් මනසක් නැතුව තමන්ට වැටහෙන දේවල් සාධාරණීකරණය කරන්න ගියාට පස්සේ තමයි බුදු කෙනෙක්ගේ අවබෝධය පහදින්නේ නැත්තේ. එහෙමයි ස්වාමීනි. සාමාන්‍ය අපි හිතමුකෝ තමන් කිසි කෙනෙකුට වැරද්දක් කරන්නේ නැහැ. ගුණවත් ජීවිතයක් ගත කරනවා. ධාර්මිකව හම්බ කරනවා. ඒතර එහෙම ඉන්න කෙනාට හිතෙනවා මම වැදගත් කෙනෙක්. එහෙමයි. ඊට පස්සේ ඒ තමන්ම ලකුණු දාගන්නවා.
මම වැදගත් කෙනෙක්. ඉතින් ඒ නිසා ඊට පස්සේ තමන් වැදගත් කෙනෙක් කියලා ලකුණු දාගත්තට පස්සේ තමන්ට හිතෙන්නේ යමක්ද, කල්පනා කරන්නේ යමක්ද, හිතුනේ ඒකත් හරි කියලා. එහෙමයි. ඊට පස්සේ ඒ කෙනාගේ හිත ඇතුලේ එහෙම තමන්ට ලකුණු දාගන්න කෙනාගේ හිත ඇතුලේ බුදු කෙනෙක්ගේ අවබෝධයට තැනක් හිමි වෙනවා කියන එක නම් වෙන්නේ නැත. එහෙමයි ස්වාමීනි. අද ගොඩාක් අද කෙනෙක් ඉදත් එහෙමයි අදත් එහෙමයි අද මේක බහුල වශයෙන් ඉන්න 90%ක් විතරම අද ගොඩක් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට හිත පාදින්න තියෙන නිසා. එහෙමයි ස්වාමීනි. හැමතිස්සෙම තමන්ගේ අදහසට, තමන්ගේ කල්පනාවට, තමන් හිතන දෙයට, තමන් සොයාගත්තු දෙයට, තමන් අත්දැකපු දෙයකට මුල් තැන දෙනවා. එහෙමයි. තමන් මොන වගේ කෙනෙක්ද කියලා තමන් තේරුම් ගන්නෑ. එහෙමයි. බුද්ධ ආදී උතුමන් වහන්සේ කියලා කියන්නේ මොන වගේ ආශ්චර්ය උත්මයෙක්ද කියලා තේරුම් ගන්න මහන්සි ගන්නෑ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා කවදාවත් එයාගේ හිත ඇතුලේ තමන්ට මුල් තැන දෙනවා, භාග්‍යතුන් වහන්සේට දෙවෙනි තැන දෙනවා. දැන් රහතුන් කියාගෙන කෑ ගහන සීල දෙනාගේම ස්වභාවය මම හොඳට බැලුවා. ඒ කට්ටිය ඔක්කොම ඒ වගේ. එහෙමයි ස්වාමීනි. තමන්ගේ ගුණවත් ජීවිතයක් ඇති. පොඩි ගුණයක් තියෙන. එතකොට ඒක හිතන්නේ මහ ගුණයක් කියලා ඒක. ස්වාමීනි අපි පරිස්සම් වෙන්න ඕන කාරණාවක් විමස ගන්න හිතෙනවා දැන්. Tamanට ඒ විදිහට Taman සාධාරණයි කියලා Tamanට හිතෙන අවස්ථා. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ වෙනම තියෙනවා. අපි විනිශ්චයට පැමිණෙන්නේ යුත්තේ නිරන්තරයෙන්ම කවර කරුණක් ඔස්සේද? අනිවාර්ය භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයෙන් ඉස්සෙල්ලා හිස්සිරස නැමෙන්න. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙමයි. ඒ ඉතින්ට ආවොත් නිවන් මඟක් කියන එකක් දිනුනේ. එහෙමයි. ඉතින්ට ආවේ නැත්තම් නිවන් මඟ පිරෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. නිවන් මඟ පිරෙන්නේ නැහැ. ඉතින් පුද්ගලික අදහස් වලින්, මතවාද වලින් ඒක සමාජගත කරලා ලාභ සත්කාර එකතු කරන්න පුළුවනි. එහෙමයි. ඒකට ගැළපෙලා යන අඥාන පිරිසක් ඒකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ස්වාමීන් එදා මෙදා තුර භාග්‍යවතුන් වහන්සේ පහළ වෙන තුරුම මේ විදිහට නොමගම ගිය ලෝකෙ අනිවාර්යයෙන් දත් හිටියා, දත් ඉන්නවා. එහෙමයි ස්වාමීන්. නමුත් කරුණු කාරණා ඉස්මතු කරලා පැහැදිලි කරලා දෙද්දි තේරුම් අරගෙන භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට සිරස නමන පිරිසක් බිහි වෙනවා. එහෙමයි ස්වාමීන්. මුලා වෙච්චයි පවා බිහි වෙන පිරිසක් ඉන්නවා. එහෙමයි. ආය අනිත් පැත්තට හැරෙන පිරිසක් ඉන්නේ නැත්තේ. එහෙමයි. ඒ නිසා තමයි අපි ඒ කාරණා පැහැදිලි කරන්නේ. එහෙයි ස්වාමීන්. ඒ නිසා මේක තමන්ගේ පුද්ගලික ගුණයට ඒ ගුණේ පිහිටලා ඇති වෙච්ච යම් මානසික සංසිඳීමක් තියෙනවා නම්, මානසික සමන්විත පොඩි මේ දියුණුවක් තියෙනවා කියලා හිතනවා නම්, ඒක හිතන එක විතරනේ. දියුණුවක් නෑ. දියුණුවක් තියෙනවා කියලා හිතනවා නම් ඊට පස්සේ මොකද වෙන්නේ? තමන්ගේ අදහස් වලට, තමන්ගේ හිතේ උපදින ආකල්ප වලට මේක සත්‍යයි කියලා ලකුණු දාගන්න. එහෙමයි ස්වාමීන්. මේක තමයි සත්‍යය කියලා. ස්වාමීනි මේ දෙවි මිනිසුන් මොනතරම් අසරණ වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. ඒ මොකද ඒ වගේ ඊට පස්සේ ඒ ස්වභාවයට, ඒ කතාවට, එහෙමයි. ඊට පස්සේ ආයි පුද්ගලිකී ගුණය උපදව ගන්න කරපු කැපකිරීමට ගැන කියනකොට මොකද වෙන්නේ? අර ඒකට අදාළ පිරිස පැහැදිලි වෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙම වුණා කියලා. එහෙනම් පිරිසක් හැදුණත්, ලාභ සත්කාරය පුදුණත්, එතකොට ඒ ලස්සනට කතනයට දක්ෂ වුණත් තමන් දැනගන්න ඕනේ ඒක නිවන් මඟ නෙමෙයි. එහෙමයි ස්වාමීනි. ඒක අර මේ ජීවිතේ ඉතින් අර පිරිසක් එකතු කරගෙන ලාභ සත්කාරට එකතු කරගෙන ජීවත් වෙන්න සකස් වෙච්ච දෙයක් විතරයි. එහෙමයි. ඒක නිවන් මඟ වැඩන එක නෙමෙයි. නිවන් මඟ වැඩෙනවා නම් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට යාගේ හිතේ මුල් තැන ලැබෙන්නම ඕනේ. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් නිවන් මඟ වැඩෙනවද නැද්ද කියලා බලන්න තමන්ගේ හිත දිහා බලා ගන්න පුළුවන් කොහොමද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට එයාගේ හිතේ ගෞරවයක්, සත්කාරයක්, සම්මානයක් උපදින්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඒක තමයි නිවන් මඟ වැඩෙනවද නැද්ද කියලා තමන්ගේ හිත දිහා බලලා තීරුම් ගන්න පුළුවන් මේ ප්‍රධානම ලක්ෂණය. එහෙමයි. ඒ ලක්ෂණي ගොඩ නැගිනව නම් අන්න ඔයාගේ නිවන් මඟ බීජ සමය සකස් වෙලා තියෙන්නේ. එහෙමයි. නිවන් මඟට අවශ්‍ය කරන බීජ. එතකොට මේ කාරණේ සකස් වෙන්න ඕනේ හිත ඇතුලේ. එහෙමයි. ඒතරි මාත්‍රාව කියන එකට යාගේ මේ ජීවිතේ මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට සිරස නමලා ඒතරි මාත්‍රාව කියන කාරණේ හදා ගන්න ඕන. එහෙමයි. තමන් නුවණින් කල්පනා කරලා හදා ගන්න. අපි ඊ දේශනාව තුළින් අයි මාත්‍රාවට තමන්ගේ හිත හුරු කරන විදියට අපි කල්පනා මේ කියලා දුන්න භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට අනුව. එහෙමයි ස්වාමීනි. ඒතර අදත් තව ලස්සන දේශනාවක් තියෙනවා මේ මාත්‍රාවට හිත පුරුදු කරගන්න බොහොම ලස්සන සූත්‍ර කරුණක් තියෙනවා. එහෙමයි. මේකේ නම තමයි ලටුකිකෝපම සූත්‍රය.
එහෙමයි ස්වාමීනි. ලටුකිකෝම සූත්‍රයේ කැටකිරිල්ලිය උපමා කොට වදාළ දේශනාව. කැටකිරිල්ලිය උපමා කොට වදාළ දේශනාව. ඉතින් මාහට අසන් ලැබුණේ මේ විදිහට. ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ අංගුත්තරාප කියන ජනපදයේ ආපන නම් වූ අංගුත්තරාපයින්ගේ නියංගමයි කියන. එදා භාග්‍යතුන් වහන්සේ පෙරවරුවේ සිවුරු ඇඳ පුරවගෙන පාත්තරය අරගෙන ආපන නියංගමට පිඬුසිඟා වැඩියා. ආපන ගමේ පිඬුසිඟා වැඩම කළ දන් වැළඳීමෙන් පස්සේ දිවා විහරණය පිණිස එක්තරා වනලැහැබකට ගමන් කළා. එහෙමයි. ඉතින් වනලැහැබට ඇතුළට වැඩලා එක්තරා රුක්සෙවණක දිවා විහරණයෙන් වැඩ සිටියා. එතකොට උදායි කියලා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උදායි ස්වාමීන් වහන්සේ පෙරවරුවේ සිවුරු හැඳ පොරවගෙන පාත්තරය අරගෙන ආපන කියන නියංගමට ඒත් පිණ්ඩපාත වැඩියා. එහෙමයි. ආපන ගමේ පිඬුසිඟා වැඩම කළ දන් වැළඳීමෙන් පස්සේ දිවා විහරණය පිණිස ඒත් වනලැහැබකට වැඩම කළා. ඒ වනලැහැබ ඇතුළට වැඩලා එක්තරා රුක්සෙවණක දිවා විහරණයතු ඕන් දැන් වාඩි වෙලා ඒත් ඉන්නවා දැන්. දැන් භාග්‍යතුන් වහන්සේත් මේ ප්‍රදේශයේ ඉන්නේ, මේ උදායි ස්වාමීන් වහන්සේත් මේ ප්‍රදේශයේ ඉන්නේ. භාවනාවෙන් ඉන්නකොට හරි බුදුමයි. එහෙමයි. උදායි ස්වාමීන් වහන්සේට මෙහිම සිතිවිල්ලක් ඇති වුණා. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ අපගේ දුක් බැහැර කරවනසේක. මේ බලමු උදායි ස්වාමීන් හිතිච්ච එක. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ අපහට බොහෝ සැප සලසා දෙනසේක. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ අපගේ බොහෝ අකුසල් බැහැර කරවනසේක. එහෙමයි. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ අපහට බොහෝ කුසල් උපදවා දෙනසේක කියලා තමන්ගේ හිතේ ලස්සන සිතිවිල්ලක් ඇති වුණා. එහෙමයි. හරි ආශ්චර්යයි. එහෙයි ස්වාමීනි. දැන් මේක විස්තර කරන පස්සේ එහෙම සිතිවිල්ල ඇති වෙන්න හේතුව මොකක්ද කියලා. එහෙමයි. ඉතින් ඊට පස්සේ උදායි ස්වාමීන් වහන්සේ හවස් වරුවේ භාවනාවෙන් නැගිටලා භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි තැනට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත් පසක වාඩි වුණා. එකත් පසක වාඩි වෙච්ච උදායි තෙරුන් භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි හුදකලාවේ භාවනාවෙන් සිටි මට මේ වගේ සිතිවිල්ලක් ඇති වුණා කිව්වා ස්වාමීනි. මොකද්ද? ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේගේ අපගේ බොහෝ දුක් බැහැර කරනවා. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ අපට බොහෝ සැප සලසලා දෙනවා. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේගේ අපගේ බොහෝ අකුසල් බැහැර කරනවා. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ අපට බොහෝ කුසල් උපදවා දෙනසේක කියලා අනේ ස්වාමීනි මට සිතිවිල්ලක් ඇති වුණා කිව්වා. ඊට දැන් ඔක විස්තර කරනවා. ස්වාමීනි ඉස්සර අපි සවස් කාලෙත් වළඳනවා කිව්වා. එහෙමයි. හීලෙත් වළඳනවා කිව්වා. දවලත් විකාලෙත් වළඳනවා කිව්වා. එහෙමයි. මුල් කාලේ එහෙම තිබිලා තියෙන ශික්ෂාපද පනවල නැහැ. එහෙමයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සැබවින්ම පින්වත් මහණෙනි ඔබ දවල් විකාලෙත් බොජුම් වැළඳීම අත්හැර දමන්න කියා භික්ෂූන් නමතා යම් කරුණක් වදාළසේක්ද? අනේ ස්වාමීනි මේ වගේ කාලයක් තිබුණා කිව්වා. එතකොට ස්වාමීනි මා තුළ මහත් වෙනසක් හටගත්තා ස්වාමීනි කිව්වා. එහෙමයි. දුම්නසක් හටගත්තා ස්වාමීනි. මොකද්ද දුම්නස හටගන්න හේතුව? ශ්‍රද්ධාවන්ත ගිහි උදවිය දිවා විකාලේ තමයි ප්‍රණීත ආහාර පාන අනුභව කරන්නේ. එහෙමයි. ඒ කියන්නේ ඒ කාලේ මම හිතන්නේ ඒ කාලෙත් අදත් උනත් එහෙම බොහෝ විට වැඩිපුර ප්‍රණීත දේවල් උයල පිහර දැන් අද කාලේ නම් මිනිස්සු මේ සංකීර්ණ ආර්ථික රටාවයි මේ සමාජීය රටාවයි එක මිනිස්සු එච්චර එහෙම නෑ. එහෙමයි ස්වාමීනි. නමුත් අර ඉස්සරම සංකීර්ණ සමාජයක් නැති කාලේ මොකද ගෙදර කට්ටිය ඔක්කොම එකතු වෙන්නේ රෑ කාලේනේ. එහෙමයි. ඉතින් ප්‍රණීත දේවල් උයන්න පියන්න පටන් ගන්න බොහෝ වෙලට රැට. ඒ විවේක පාඩුවේ කාලා බීලා පහසුවෙන් ඉන්න පුළුවන් ටයිම් එකනේ. එහෙමයි. ඒතර ඒ කාලෙත් එහෙම තිබිලා තියෙනවා. ඒතර ස්වාමීන් කියනවා ස්වාමීනි සද්ධාවන්ත ගිහි උදවිය දිවා විකාලේ තමයි ස්වාමීනි ප්‍රණීත දේවල් කන්නේ බොන්නේ. ඒ වගේම තමයි ශ්‍රද්ධාවන්ත ගිහි උදවිය ඒ නිසා අපිට පූජා කරන්නෙත් යම් දෙයක් ප්‍රණීත දෙයක් පූජා කරන්නෙත් රැට තමයි කිව්වා. විකාලේ. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒ බොජුනත් ප්‍රහාණය කිරීම ගැන මේ වදාලා නෙවද සුගතයන් වහන්සේ බැහැර කිරීම පිණිස වදාලා නෙවද කියලා මගේ හිතේ ඔය මේ භාග්‍යතුන් වහන්සේ දිවා විකාලේ අත්හරින්න කිව්ව ගමන් මගේ හිතේ පොඩි හිතේ වෙනසක් හටගත්තා කිව්වා. එහෙමයි ස්වාමීනි. දුම්නසක් හටගත්තා කොහොමද? හරි අවංකයි නේද? එහෙමයි. එහෙම එකක් හටගත්තා කිව්වා.
ඉතින් අපි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමවන්ත භාවය නිසා, භාග්‍යතුන් වහන්සේට තියෙන ගෞරවය නිසා, භාග්‍යතුන් වහන්සේට තියෙන ලැජ්ජාව නිසා ඒ බිය දකිමින් මෙසේ දිවා විකාලේ වළඳ බොජුන් අතහැරියා කියලා කිව්වා. එහෙමයි ස්වාමී. දැන් ඉච්ඡර ප්‍රණීත භෝජන දිව දැන් මෙහෙම ඒ කාලේක හරි සංවේදී වැඩි. මොකද ඒකට හේතුවේ දැන් අද පින්ඩපාතේ වඩිනවා කියන එක එච්චර නෑනේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඒතර ඒ කාලේ වැඩිපුර හිටිය පින්ඩපාතේ වඩිනවා. ඒතර එකපාරේ සමහරලාට 1000 2000 1500 වඩිනවා. එහෙමයි. ඒතකොට මේ එහෙම වඩනකොට සමහරලාට දැන් උදේ දාන වේල දවල් දාන වේල ගත්තොත් එimhe ওই වේලේ තමයි වැඩිපුර කට්ටිය පින්ඩපාතේ වඩින්නේ. රහතන් වහන්සේලාත් කොහොමත් අනිවාර්යෙන් දැන් මේ කාලේ අනිත් භික්ෂුන් වහන්සේලා රැයට වළඳන කාලේ රහතන් වහන්සේලාත් වළඳන එක වේලයි. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ වළඳන්නේත් එක වේලයි. එහෙමයි. ඒ උත්තමයන් වහන්සේලා මේ රැය වළඳන්නේ. එහෙයි. තේරුණා නේද? ඒතකොට අනිත් උදවිය තමයි එහෙම වළඳලා තියෙන සංඝයා. එහෙමයි. එතකොට මේක අරුබුද පේනකම් භාග්‍යතුන් වහන්සේ ශික්ෂාපද පණවන්නේ. අරුබුද හට ගන්නවා. එහෙමයි. එතකොට දැන් අනිත් එතකොට රහතන් වහන්සේලා මාර්ගඵලලාභී සමහරට උදේ දවල් දෙක විතරයි. එතනින් ඉවරයි. ඊතර මොකද හවස් කාලේ යන්න එච්චර කට්ටිය නැහැ. පොඩි පිරිස ඉතුරු වෙනවා. එහෙයි. ඊතර ඒ කට්ටියට ගෙවල් වලට වටනකොට ප්‍රණීත දේවල් ලැබෙනවා. ඒ නිසා සමහර කට්ටිය පුරුදුලා හිටියා රාත්‍රී ආහාරෙත් එහෙම පින්ඩපාත වැඩලා වළඳන්න. එහෙමයි ස්වාමී. නමුත් දැන් භාග්‍යතුන් වහන්සේගේ පාකිව ගමන් උදායි ස්වාමීන් වහන්සේ මොකක්ද උනේ? හිතේ වෙනසක් හටගත්තා කියන දුම්නසක් හටගත්තා කියනවා. ශ්‍රද්ධාවන්ත ගිහි උදවිය දිවාවි කාලේ තමයි ප්‍රණීත භෝජන අපිට පූජා කරන්නේ. අනේ ඒකත් නැති වෙලා ගියනෙම සුගතයන් වහන්සේ ඒකත් ප්‍රහාණය කිරීමේ ධර්මයේ දේශනා කළානෙම. සුගතයන් වහන්සේ බැහැර කරලීම් පිණිස ඒකත් ධර්මයේ දේශනා කළානෙම. ඒතර ගැටණු සිතින් නෙමෙයි. එහෙමයි. බලන්න ඒතර හිතන සිතවිල්ල සුගතයන් වහන්සේ කියලා හිතන්නේ. එහෙමයි. එතකොට ස්වාමීනි මා තුළ වෙහෙසක් හටගත්තක ඔය විදියට. ඉතින් අපි ස්වාමීනි නමුත් ඒ වුණාට භාග්‍යතුන් වහන්සේ ගැන ගෞරවය නිසා, ප්‍රේමය නිසා, භාග්‍යතුන් වහන්සේට දක්වන ආදරය නිසා, ලැජ්ජාව නිසා, බිය නිසා ස්වාමීනි අපි ඒක අත්හැරියා කිව්වා. අන්න දැක ශ්‍රද්ධා. එහෙමයි ස්වාමීනි. අන්න දැකනේ. ශාස්ත්‍රුන් වහන්සේ පහ කියපු දෙයක් නොකර ඉන්නේ ඒ ශාස්ත්‍රුන් වහන්සේට තියෙන උපමක් නිසාද? ආදරය නිසා. එහෙමයි. ගෞරවය නිසා. බලන්න ප්‍රතිපත්තියෙන් ශාස්ත්‍රුන් වහන්සේට ආදරය දක්වන විදිහ. එහෙමයි. ප්‍රතිපත්තියෙන් ශාස්ත්‍රුන් වහන්සේට ගෞරවය දක්වන විදිහ. ප්‍රතිපත්තියෙන් ශාස්ත්‍රුන් වහන්සේ ගැන බිය උපදව ගන්න විදිහ, ලැජ්ජාව ඇති කර ගන්න විදිහ. ප්‍රතිපත්තිය. ස්වාමීනි උදායි ස්වාමින් වහන්සේ අම්බන්දුද මේ වත්මන්හි ශ්‍රාවකයාටත් එපරිද්දෙන් සංවර හැඩ ගහන්න තියෙනවා නම් තමයි වටින්නේ. එහෙමයි ස්වාමී. ඔය ඒතකොට ඒ ශ්‍රාවකයාට එතකොට තමයි දියුණුවක් ඇති වෙන්නේ. එහෙමයි. දැන් බලන්න ශාස්ත්‍රුන් වහන්සේට තියෙන ආදරය නිසා, ගෞරවය නිසා, මේ සෙනෙහස නිසා අර කොච්චර ප්‍රණීත භෝජන ලැබුණත් ඒක අත්හැරලා දැම්මා. එහෙමයි. ඒක අත්හැරලා දැම්මා ඒක. හේ ස්වාමීනි. ස්වාමීනි අපි සවස්සත් උදෑසනත් වැළඳුවා කිව්වා ඉස්සර. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ සැබවින්ම පින්වත් මහණේ ඔබ රාත්‍රී ගන්න මේ විකල් බුජුම් වැළඳීම අත්හැර දමන්න කියා භික්ෂූන් නමතා යම් කරුණක් වදාළසේකද ස්වාමීනි බෙදු කාලයක් තිබුණා කිව්වා. එහෙමයි. එතකොට ස්වාමීනි මා තුළ ඉතින් මෙහිසක් හටගත්තා, දුම්නස හටගත්තා. උදේවරුවෙත් සවස්වරුවෙත් කියන දෙවරුවේදීම ලැබෙන බත් අතුරේ යම් බතක් අතිශයින් ප්‍රණීතද භාග්‍යතුන් වහන්සේ ඒ භෝජනත් ප්‍රහාණය කරන්න ධර්මයේ දේශනා කළා නෙව. සුගතයන් වහන්සේ ඒකත් ප්‍රහාණය කරන්න ධර්මයේ දේශනා කළා නෙව කියලා වෙහෙසක් හටගත්තා කිව්වා. ස්වාමීන් ඉස්සර මෙහෙම දේකුත් සිද්ධ වුණා කිව්වා. එහෙමයි. තව කාරණාවක් කියනවා. එක්තරා පුරුෂයේ දහවල් ව්‍යංජනයකට සුදුසු දෙයක් ලැබිලා දහවල් තමයි ලැබිලා තියෙන්නේ. එහෙමයි. ප්‍රණීත දෙයක් ලැබිලා තියෙනවා. ඊට දැන් මේ ගෙදර ඊට පස්සේ උන්දට කියනවා යහුණ කියනවා දැන් මේක අරන් තියන්න. අපි හවසට අපි හැමෝම එකතු වුණාට පස්සේ ඔක හදාගෙන කමු කියලා කිව්වා කියනවා. එහෙමයි. ඒක උදායිසානස් ඇහිලා තියෙනවා. එහෙයි. දුර හිතලා තියෙනවා නම් ප්‍රණීත දේවල් අනිවාර්යයෙන් රැයට තමයි මිනිස්සු කන්නේ. ස්වාමීනි යම් භෝජනක් හොඳින් පිසිනව නම් ඒ සෑම දෙයක් රැයටමයි හදන්නේ කිව්වා. දවාලට හදන්නේ බොහෝම ස්වල්පයි කිව්වා. එහෙමයි. අද මොකද ඒ කාලේ ව්‍යාපාර හිම කරපු කට්ටිය ගොඩාක් ඒකට සමහර ගෙදර කට්ටිය නෑ දවල් කාලේ ගැවසෙන්නේ. ගොවිතැන් වලට එහෙමනේ. එහෙම සම්. ඒතර බොහෝ වෙලාවට උදේ ගියන් ආයෙන රැට. එහෙමයි. එතකොට ආයෙ ප්‍රණීත භෝජනයක් වළඳන්නේ රැට තමයි. දවල් කාලේ සමහරවල්ලාට කට්ටිය නැති නිසා පොඩ්ඩේ උයන් ඊට පස්සේ.
ඒ නිසා ගොඩක් සංඝයා සමහරට පුරුදු වෙලා ඉන්නේ නැති උදේ පාන්දර එහෙම නැත්තම් හැන්දෑවෙලා පිණ්ඩපාත වඩින්න. එහෙමයි. මුල්ම කාලේ. ඊට පස්සේ විස්තර කරනවා මේක අරන් තියන්න කියලා ඇහුණ කියනවා මට කියනවා. අපි හැමෝම එක් පුතුලා මේක හවස් රැයට අනුභව කරමු කියලා. ස්වාමීනි යම් භෝජනයක් හොදින් පිසිනවනම් ඒ සෑම දෙයක්ම රැයටමයි හදන්නේ. දවල්ට හදන්නේ ස්වල්පයයි. ඉතින් අපි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමවන්ත භාවයත් ගෞරවයත් ලැජ්ජාවත් බියත් දකිමින් මෙසේ රාත්‍රී විකාලයේ වළඳන බොජුන් අතහැරියා කිව්වා. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න ඒක හැම කරුණක්ම කියන්නේ මොකද්ද? උටේ භාග්‍යතුන් වහන්සේ එපා කියන සියලු දේ අතහරින්නේ කොමක් නිසාද? භාග්‍යතුන් වහන්සේ ආදරේ නිසා. අන නියම ආදරේ. සාත්‍රු ගෞරවය. සාස්ත්‍ර ගෞරවය. අනනියම ගෞරවය. අනනියම ප්‍රේමය. එහෙමයි. අනනියම සෙනෙහස. ස්වාමීනි මේ විකල්ප යෝජනා කරමින් අපි මේ ඒ බඳු අපහසුව තමන්ගේ දේවල් සාධාරණීකරගෙන එහෙම විනාශ වෙන්නේ නැහැ. හරි ආශ්චර්යයි. එහෙමයි. ඒක තමයි නියම ශ්‍රද්ධාව කියලා කියන්නේ. එහෙයි. එහෙනම් මෙන්න මේ ශාස්ත්‍රුන් වහන්සේ නියම ආදරය, නියම සෙනෙහස, නියම ගෞරවය දක්වන මේ ක්‍රමෙ මෙන්න මේ ප්‍රතිපත්තියෙන් පූජා පවත්වන. එහෙමයි. ප්‍රතිපත්තියෙන් පූජා පවත්වන. අතහරින්න කියපු දේ අතහරින්න මහන්සි ගන්න. එහෙමයි ස්වාමීනි. අතහරින්න කියපු දේ අතහරින්න මහන්සි ගන්න. දැන් ශික්ෂාපදවල කියලා තියෙන තනිකර අතහරින්න කියලා නේද තියෙන්නේ. මේ දේ අතහරින්න. මේ දේ අතහරින්න. එහෙමයි. එතකොට ශ්‍රාවකී ශාස්ත්‍රුන් වහන්සේ ගැන සැබෑම ගෞරවයක්, සැබෑ විදිහටම ප්‍රේමයක්, සැබෑ විදිහටම ආදරයක් ඇති වුණාම මොකද කරන්නේ? ශාස්ත්‍රුන් වහන්සේ මෙහිම වදාලානෙම මම මේක අතහරිනවා. මම මේක අතහරිනවා. එහෙමයි. ඒක තමයි සැබෑ ආදරය, සැබෑ ගෞරවය, සැබෑ ප්‍රේමය. හරි පැහැදිලි විනිශ්චයක්. හරි පැහැදිලි විනිශ්චයක් ඒක නේ. එහෙමයි සර්. සීලය ඕනේ, අරක ඕනේ, මේක ඕනේ ඒ කතා නෑ. එහෙමයි ස්වාමීනි. ස්වාමීන් ඉස්සර මෙහිම දෙයක් වුණා. දැන් එහෙම ඔය කියාගෙන දැන් බලන්න දැන් ඒව සාධාරණීකරණ කරන විදිය දැන් ඒව අතහරින්න බැරි වුණාට පස්සේ තමයි සීලය ඕනේ නැහැ කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒව අතහැර ගන්න බැරි වුණාම තමයි පොත්වල තියෙන බොරු කියන්නේ. ඒක නේද? තමන්ට ඕන ඊට පස්සේ තමන්ට හිතුමනාපේ ජීවත් වෙන්න සුදුසු දෙයක් පරිසරයක් හදාගෙන තමන් ජීවත් වෙනවා ඊට පස්සේ. එහෙමයි. ස්වාමීන් ඉස්සර මෙහිම දෙයක් සිද්ධ වුණා. භික්ෂූන් වහන්සේලා මහා ඝන අඳුරු රැහි පිරිසුගා වඩිද්දී ඉඳුල් දමන තැනටත් යනවා කිව්වා. ඔන්න ඉස්සරම කාලේ වෙච්ච සිදුවීම. එහෙමයි ස්වාමීනි. ගවරවලෙහිත් වැටෙනවා කිව්වා ස්වාමීන් සමහර දවසට. ඒ රෑනේ ළමයි අද වගේ ලයිට් තාක්ෂණ නැති වුණේ නෑනේ. එහෙමයි. ලයිට් තාක්ෂණ තිබුණොත් වලවල් ගොඩැලි කාණු මුකුත් පේන්නේ නෑනේ. එහෙමයි. ඒතර මොකද සමහර ඉඳුල් වලෙත් ගිහින් වැටෙනවා කියනවා. එහෙයි ස්වාමීනි. ගවරවලෙත් ගිහින් වැටෙනවා කියනවා. ඒ කියන්නේ දැන් ඔය හරක්ට වතුර බොන්න ඊට පස්සේ සමහරලාට ගවයෝ නිරන්තරයෙන් ගැවසෙන තැන නිකන් අර මඩ ගොහරු වගේනේ තියෙන්නේ. ඒ තැන් වල ගිහින් වැටෙනවා කියනවා. ඊට පස්සේ කටු සහිත වැට කඩළු වල පැටලෙනවා කියනවා කියලා සමහරලාට. වටු මේ කම්බියම ගහලා තියෙනවනේ සමහර කටු පඳුරු හිටවල තියෙනවා. ඕක ගිහිල්ලා පැටලෙනවා කියනවා සමහර විට. නිදා සිටින ගවයන් මත ගිහිල්ලා වැටෙනවා කියනවා. එහෙමයි. රාත්‍රියේනේ. එහෙයි. සොරකම් කළා වූ සොරකම් නොකළා වූ තරුණයන් වත් මුණ ගැහෙනවා කියනවා. හොරු මුණ ගැහෙනවා කියන සමහරලාට. එහෙමයි. ඇතැම් අවස්ථාවලදී ස්ත්‍රීන් පවා නොමනා ක්‍රියාවට යෝජනා කරනවා කියනවා. ඒ මේ සල්ලාල ස්ත්‍රිය යනවා මේ. එහෙමයි. ඒතර භික්ෂුන් වහන්සේට ඒ කටයුතු වලට කතා කරනවා කියනවා. ස්වාමීන් ඉස්සර දෙයක් මෙහෙම වුණා කියනවා. මොකද්ද? මම මහා ඝනාඳුරු රැහි පිඩිසුගා වැඩියා කියනවා. එතකොට ස්වාමීන් ඉඳුල් භාජන සෝදන ස්ත්‍රියක් විදුලි කොට නෙලියෙන් මාව දැක්කගෙන දෙවුරු පුරවගෙන සිල් පාත්‍රයට අරගෙන අර්ගී පිටිපස්සටලා ඉන්නකොට. එහෙමයි. දැන් කතා කරන්නේ නැහනේ. පිණ්ඩපාත ගිහිල්ලා ගේ ඉස්සරහටලා ඉන්නවා. දැක්කොත් පූජා කරනවා. දකින්න දකන් තමයි පොඩ්ඩක් ඉන්නේ එතකොට. එහෙමයි සර්. දැකලා මට මම හොඳටම බය වුණා කියනවා. මාව දැකලා ඉස්සිය බය වුණා කියනවා. එහෙමයි. මහාඩින් කෑ ගැහුවා කියනවා. අයියෝ මාව වනසන්න මේ පිසාචෙක් ආවෝ කියලා හයියෙන් කෑ ගැහුවා කියනවා. එසේ පැවසූ විට ස්වාමීනි මං ඒ ස්ත්‍රීට මෙහෙම කිව්වගෙන පින්වත් නැගණිය මං පිසාචෙක් නොවේ මං පිඬු පිනිස සිටගෙන සිටින භික්ෂුවක් කියලා මං කිව්වා කියනවා. එතකොට ඇය හඬ ගහලා කිව්වා කියනවා භික්ෂුවගේ පියා මැරුණාවද්ද? එහෙමයි. ඔබගේ අම්මා මැරුණාවද්ද? ඒ භික්ෂුව ගවමස් කපන තියුණු මන්නේ පිහියක් අරගෙන නුඹගේ කුස කපා ගත්තා නම් ඔయిత වඩා හොඳයි කියලා මට බැන්නා කියනවා. එහෙමයි. ඒ රෑනිද? එහෙයි. බය වුණානේ.
බය වුණාට පස්සේ ඒ ස්ත්‍රිය කිපුණා. කිපිලා තමයි කෑ ගැහුවේ. මේ මහා ගණාන්තකාරී පිණ්ඩපාත පිණිස හැසිරෙනවට වඩා ඊට වඩා හොඳයි කිව්වා කියනවා මේ බඩ කපා ගන්න එක. කියලා මට නිග්‍රහ කළා කියනවා. ස්වාමිනිය ඔක්කොම මට මතක් වෙද්දී තමයි මෙහෙම හිතුනේ ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ අපගේ දුක් බැහැර කරවනසේක. ඇයි පිණ්ඩපාත යනකොට ස්ත්‍රීන්ගෙන් බැනුම් අහපුවා, ගුටි කාපුවා, හොරුන්ගෙන් හරක් ඇනපුවා. අපිට හිතා ගන්න බැරි තරම් ගල් උඩින් පෙරලිච්ච, කානුවට පෙරලිච්ච, ගවරවලට පෙරලිච්ච. මේ ඊට පස්සේ කටුකම්බි වල පැටලිච්ච. තමයි කොච්චර ඇබැද්දි වෙන්නේ නැද්ද? එහෙමයි ස්වාමී. විශාල ඇබැද්දි වෙන්නේ නැති. ස්වාමිනේ මේ දේවල් මතක් වෙද්දි මට හිතුණා කියනවා ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ අපගේ දුක් බැහැර කරවනසේක. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ අපට බොහෝ සැප උපදවනසේක. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ අපගේ අකුසල් බැහැර කරවනසේක. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ අපට බොහෝ කුසල් උපදවා දෙනසේක කියලා මට නිරන්තරයෙන් හිතෙන්න ගත්තා කියලා. එහෙමයි. දැන් අපිට තේරෙනවා මේ සෑම සිල්පදයක් තුළම කෙනෙක් එන දුක් විඳිනවා. ඒකයි සිල්පද පනවන්නේ. එහෙමයි ස්වාමීනි. එක පැත්තකින් ක්ලේශ වසඟයටපත් වෙලා දුක් විඳිනවා. අනිත් පැත්තෙන් ප්‍රායෝගික ජීවිතයේ සමාජයෙන් බැට ගන්නවා. අනාරක්ෂිත බව. අනාරක්ෂිත බව තියෙනවා. එහෙමයි ස්වාමීනි. අනාරක්ෂිත බව තියෙනවා. උදායි ඒක හිමම තමයි. මේ ඇතැම් හිස් පුරුෂයන්ට මම විසින් මේ අත්හැර දමන්න කියලා පැවසුවාට පස්සේ ඔහු මෙහෙම කියනවා කියලා. මොකද්ද? මේ ශ්‍රමණයන් වහන්සේ මොනවට නම් මේ ඊතා ස්වල්ප කුඩා දේවල්ට මෙච්චර උත්සාහ කරනවද කියලා මේ හිස් පුරුෂයෝ කියනවා කියලා. එහෙමයි ස්වාමීනි. අදවත් ඔහොම කියන කට්ටිය නැද්ද? එහෙමයි. ඕක මහා පොඩි දෙයක් ඕක ඔච්චර මේ සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ. අත්හැරලා දාන්න. එහෙමයි. කියන කට්ටිය නැද්ද සමහරලාට? එහෙයි. ඕන් එබඳු කුඩා දෙයක්වත් අතාරින්න කැමති නෑ කියනවා. එබඳු කුඩා දෙයක්වත් අතාරින්න කැමති නෑ කියනවා. මා කෙරෙහි නොසතුටක් උපදවා ගන්නවා කියනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ පවා ගැටුණු සිටින් පැත්තකටලා හිටපු කට්ටිය ඉඳලා තියෙනවා ඒ කාලේ. එහෙමයි. දැන් උදායිටත් එහෙම වුණා කියනවනේ. හිත වේදනාවටපත්. දැන් බද්දාලි සූත්‍රය අපි මේක ඉස්සෙල්ලා කියලා දුන සීලය ගැන කියලා දෙද්දී. ඒකෙත් ඔය විස්තරෙම තමයි තියෙන්නේ. එහෙමයි. විකාල භෝජනය කිව්වට පස්සේ බද්දාලි සාන්නසේ භාගතුන් වහන්සේ මුණ ගැහෙන්නේ නෑනේ. එහෙමයි ස්වාමීනි. බද්දාලි සාන්නසේ භාගතුන් වහන්සේ මුණ ගැහෙන්නේ නෑ. හරි පුදුමයි ඒක. 3 මාසයක් හිටියා කියන භාගතුන් වහන්සේ මේ මගේ හැරලා දාලා. එහෙමයි. ඊට පස්සේ මගේ හැරලා දාලා ඉන්නකොට ආයෙ 3 මාසෙ වෙනකොට මතක් වෙනවා. ඊට පස්සේ තමයි භාගතුන් වහන්සේ ගාවට යන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා නේ ස්වාමීනි මම බාලෙක් වගේ මෝඩෙක් වගේ මේ අඥානෙක් වගේ භාගතුන් වහන්සේ මේ විකාල භෝජනය අත්හරින්න කිව්වට පස්සේ මම පැත්තකටලා හිටියා. අනේ ස්වාමීනි මම වරදක් දැක මට සමානුසීක්වා. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා ඇත්ත තමයි බද්දාලි. ඔබ මෝඩෙක් වගේ බාලෙක් වගේ සාස්තුන් වහන්සේ මේ දේ අතහරින්න කියද්දිත් ඔබ මේ අත්හැරලා දාලා පාඩු හිටියගෙන. එහෙමයි. බාලෙක් වගේම තමයි හිටියේ. නමුත් දැන් ඔබ වරදක් වශයෙන් දැක්කනේම. එහෙමයි. ඒක ලොකු දෙයක් කියලා කිව්වා. ආහන දැක්ක නේද? එහෙමයි. ඒතර මේ බද්දාලි සූත්‍රය. දැන් මේ බද්දාලි සූත්‍රය, ලටෝකිකුම සූත්‍රය, තව සූත්‍රය තියෙන මේ සූත්‍රෙට එකට තියෙන්නේ. එහෙමයි ඒ ස්වාමීනි. ඔක්කොම ඒතර සම්බන්ධයි විකාල භෝජනෙත් එක්ක. ඒක දැන් මීට ඉස්සෙල්ලා අපි මේ සීලය ගැන විස්තර කරද්දී බද්දාලි සූත්‍රය විස්තර කරපු නිසා මම ආයෙ මේකට ගත්තේ නෑ ඒක. එහෙමයි ස්වාමීනි. ඒකට සාපෝ නැවත මේ ශ්‍රවණය කරලා බලන්න පිළිස. ඊට පස්සේ කියනවා මේ ඔවුන් එබඳු කුඩා දෙයක්වත් අතාරින්නේ නැහැ කියනවා. මා කෙරේ නොසතුට උපදව ගන්නවා කියනවා. ඒ තුල හික්මුණු කැමති වූ යම් භික්ෂුවක් ඇද්ද? ඔවුන් කෙරෙහි පවා නොසතුටක් ඇති කර ගන්නවා කියනවා. හරි පුදුමයි. ඒතර මේ භාගතුන් වහන්සේ යම් දෙයක් එපා කිව්වට පස්සේ භාගතුන් වහන්සේ ගැනත් කිපෙනවා කියනවා. ඒතර භාගතුන් වහන්සේ එපා කියපු දේ පුරුදු කරන භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉන්නෝනේ. එහෙමයි ස්වාමීනි. ඒ භික්ෂුන් වහන්සේලාත් එක්කත් කිපෙනවා කියනවා. මුන්දලට පිස්සු. මේ ශ්‍රමණ ගෞතම කියන දේ කරනවා. කියලා අර හික්මින කට්ටියට ගරහා අර කට්ටිය ඇත්තලා ඉන්නවා. එහෙමයි. ඒ කට්ටියට භාගතුන් වහන්සේ පාවිච්චි කරන වචනේ මොකද්ද? හිස් පුරුෂය. එහෙමයි. හිස් පුරුෂය කියලා වචනේ පාවිච්චි කරනවා. ඊට පස්සේ කියනවා මේ උදායේ හිස් පුද්ගලයන්ට ඒ බලවත් බන්ධනයක් කියනවා. දැඩි බන්ධනයක් කියනවා. ස්ථීර බන්ධනයක් කියනවා. නොදිරූ බන්ධනයක් කියනවා. ගෙල සිර කර දැමූ මහා කාෂ්ඨයක් කියලා මම කියන්නේ. එහෙමයි. ගෙල සිර කර දැමූ මහා කාෂ්ඨයක් කියලා කියනවා මම කියන්නේ. ඒ කියන්නේ ඒක එතකොට එයාට අතහැර ගන්න බැරි ඇයි? මේ වගේ පොඩි දෙයක්. ඒකෙන් එච්චර බැඳිලා ඉන්නේ.
එහෙමයි. දැන් විකාල භෝජන එපා කිව්වට පස්සේ යාට ඒක අතහැර ගන්න බැරි නම් ඒකින් අදහස් වෙන්නේ මොකද්ද? එයා ඒකට ඒතර බැඳලා ඉන්නේ. ආහාරයට එතරම් බැඳලා. එහෙමයි සාමි. ඒක දැන් සමහර කට්ටිය කියනවා අනේ අපේ පොයි දවසට මෙහෙම විකාල භෝජනේ බෑ හරි අමාරුයි ગેස්ට්‍රික් වගේ එනවා අර කෙනවා මේ කෙනවා නිකන් හරි කතන්දරනේ. එහෙමයි ස්වාමීනි. පුදුම කතන්දර. එහෙයි. හදිසියෙන් ওই කතන්දර මොකක්වත් නැහැ හදිසියෙන් මොකක් හරි හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා ගිහිල්ලා මොන හරි වෙලා මේ මෙහෙම කැම ගන්න එපා මේ එක වෙලයි ගන්න පුළුවන්කම තියෙන දැන් කරන් දෙයක් නැහැ මෙහෙම ගොත් එහෙම මොකද වෙන්නේ? මොකද ප්‍රශ්නයක් මොකද ප්‍රශ්නයක් නැහැ. එහෙමයි ස්වාමීනි. මොකද ප්‍රශ්නයක් නැහැ. එහෙයි. ඉතින් අර ක්‍රියාත්මක වෙන අපිට බෙහෙත් බොන්න තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා. මේ බැඳීම එතෙන්න තියෙන හරි පුදුමයි කතන්දර ගොඩයි. එහෙමයි. කතන්දර ගොඩයි. දැන් ගොඩාක් අය මාත් එක්ක කියලා තියෙනවා එහෙම. එහෙමයි. ඒතකොට එකක් බෑ කියලා කියන්නේ තව ගොඩකට බෑ කියන එකයි. මොකද්ද? එතකොට එයාට නැටුම් ගැයුම් වැයුම් විසූක දර්ශන මල් ගන්නසෝ ඒව අතහැර ගන්න බෑ එයාට. එහෙමයි. ටීවී එක ගැලිලා ඉන්නේ. තේරුණා නේද? එහෙමයි. ඊතර සුකූබෝගී ආසන ඊට පස්සේ හොඳට මේ අර හොඳට නාලා කියලා මේ ඇඟ හොඳට අදාළ දේවල් තවරගෙන ඒක අතහැර ගන්න බෑ එයාට එදා දවසේ. එහෙමයි. මුකුත් බෑ එයාට. එහෙමයි ස්වාමීනි. ඔව්. ඊතර මේ අර ඔක්කොම මේ ඉලක්ක කරගෙන මේක තමයි ඉස්මතු කරන්නේ ඊට පස්සේ. ඒක තමන් දැනගන්නතර බුදුරජාණන් වහන්සේ තමන්ට කිසි ගරහයිද කියලා. එහෙමයි ස්වාමීනි. කිසි ගරහයිද කියලා. දැන් සමහර කට්ටිය බෙහෙත් බොන කට්ටිය ඉන්නවා කියනවා. සමහරට ඒ කට්ටිය යම් ප්‍රායෝගික යම් ඉංග්‍රීසි බෙහෙත් වල යම් දේවල් ඇති. එහෙමයි. නමුත් සමහර අය ඉන්නවා ඉංග්‍රීසි බෙහෙත් බොනවා වතුර බීලා හොඳට. අපමණ පළතුරු ටිකක් පානය කරලා මොනවා හරි දෙයක් කරලා. එහෙමයි. බෙහෙත් බොන කට්ටිය ඉන්නවා. එහෙයි. සමහරට ඇවකාඩෝ වගේ දේවල් අලිකැට පීර. ඒ වගේ සමහර දේවල් තියෙනවනේ. එහෙමයි. එතකොට ඒ වගේ දේවල් වළඳලා බෙහෙත් වළඳන කට්ටිය ඉන්නවා. එහෙමයි ස්වාමීනි. එහෙම නැත්තේනේ අදරත් ඉන්නවා එහෙම කට්ටිය. එහෙමයි. මේ භාගතුන් වහන්සේ යමක් එපා කිව්වනම් කොහොම හරි උත්සාහ කරනවා මේ ශ්‍රද්ධාවන්ත කෙනා ඒක අතහැරලා ඉන්න. එහෙමයි ස්වාමීනි. මොකද ඒකට හේතුව තමයි භාගතුන් වහන්සේ යම් සියල්ල දන්නාසේක අපි කිසිත් නොදැනීමේ කියන තැන ඒගොල්ලෝ ඉන්න නිසා එහෙම කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමන්ගේ හදවතේ දැල්වෙන ශ්‍රද්ධාව ශ්‍රද්ධාව. එහෙමයි. ඒ ශ්‍රද්ධාවෙන් ඊට පස්සේ ප්‍රතිපත්තියෙන් පූජා පවත්වනවා. එහෙමයි ස්වාමීනි. සමහරට ඒ කෙනාගේ ජීවිතේ වැඩිපුර නිතර වැඳ සමහරට පිරි කියන ගතියක් නැති වෙන්න පුළුවන්. එහෙමයි. නමුත් එයා ප්‍රතිපත්තියෙන් පූජා පවත්වනවා. එහෙමයි. ප්‍රතිපත්තියෙන් පූජා පවත්වනවා. හරි ආශ්චර්යයි. ස්වාමීනි. ඒ නිසා අපිට පුළුවන් නම් දැන් අපි නිතර පන්සිල් පද පහ රකින්නවා කියලා කියන්නේ. නිතර එතකොට දවස පුරා ප්‍රතිපත්තියෙන් ශාස්ත්‍රණ අතර පූජා පැවැත්වීම. එහෙමයි. අනිකුත් සිල්පද ඊට අමතරව තමන් රැක ගන්න දවසේ තමන් ජීවිතේ උත්සාහ කරනවා නම් මෛත්‍රී සිතින් භාග්‍යතුන් වහන්සේ සිහි කර දවස ගත කරන්න මහන්සි ගන්නවා නම් භාග්‍යතුන් වහන්සේට උපහාර පූජාවක් විදිහට මෛත්‍රී සිතින් ඉන්න මහන්සි ගත්තොත් මොකද වෙන්නේ? එහෙමයි. මම අද මේ පැය භාග්‍යතුන් වහන්සේට උපහාර පූජාවක් විදිහට මම මෛත්‍රී සිතින් ඉන්න මහන්සි ගන්නවා. එහෙමයි. පැයක් අදිෂ්ඨාන කරගන්නවා. එහෙමයි. තරහක් ආවම ඒක ඉක්මනට භාග්‍යතුන් වහන්සේ ඒකල දුරු කරගන්නවා. මම භාග්‍යතුන් වහන්සේ සිහි කර බුදුගුණ සිහි කර මම මේ පැයේ ශාස්ත්‍රුන් වහන්සේට උපහාර පූජාවක් පවත්වනවා. එහෙමයි. මම මේ කාලය තුල සිහි කල්පනාවෙන් ඉන්න මහන්සි ගනිමින් භාග්‍යතුන් වහන්සේට උපහාර පූජාවක් පවත්වනවා. ඒතර එයාගේ පැය 24ම උපහාර පූජා පවත්වන කෙනෙක් කරන්න පුළුවන් ප්‍රතිපත්තියෙන් පූජා පවත්වනවා. එහෙමයි. පුළුවන් නේ? ස්වාමීනි එතකොට දවස මුළුල්ලේම නිරන්තරයෙන්ම භාග්‍යවතුන් වහන්සේ පැය 24ම ඔහු එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේට උපහාර පූජා පවත්වලා. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ සංසාරයේ අතීතයේ ඉවසපු ඉවසීම සිහි කළා. ඉවසන්න පුරුදු වෙනවා. දැන් ශාන්තිවාදී ජාතකයේ තියෙන අත කපද්දි කකුල කපද්දි මේ පපුව හිල් කරද්දි කිසිම තරහ සිතිවිල්ලක් ගත්තේ නැහැ කියනෝනේ. එහෙමයි. ඒතර මේ සංසාරේ බෝසත් කාලේ කෙලස් තිබෙද්දීම ඉවසපු ඉවසීම එහෙමයි. සිහි කළා. මං එන භාග්‍යතුන් වහන්සේ උපහාර පූජාවක් විතර අද දවසේ බොහොම ඉවසීමෙන් මම ගත කරනවා හැම දෙයක්ම එන හැම අභියෝගයෙන්ම ඉවසගෙනම මෛත්‍රියෙන් ඉන්නවා කියලා. එහෙමයි ස්වාමීනි. අන්න භාග්‍යතුන් වහන්සේ ප්‍රතිපත්තියෙන් උපහාර පූජා පවත්වනවා. එහෙමයි. කොතරම් ආශ්චර්යද නේ? එහෙමයි. ඒතර එහෙම දෙයක් තමන්ගේ ජීවිතේ කරගන්න පුළුවන් නම් ඒක තමයි විශාල පූජාවක් බවට පත් වෙන්නේ. ස්වාමීනි නිරන්තරයෙන් ඒ විදිහට සිහි කැඳවා ගන්නමින් වාසය කරන්න තියෙනවා නම් මේක ශාස්ත්‍රුන් වහන්සේ තහනම් කරපු දෙයක් එපා කියපු දෙයක් ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා උපහාර පිණිස ඔබ වහන්සේ මතක් කළා වගේ
ඉතින් එහෙම කෙනෙකුට කරන්න පුළුවන්. එහෙමයි ස්වාමී. කුසල් වෙනවා. අකුසල් පෙරහිලා යනවා. එහෙමයි ස්වාමී. ඒ ශාස්ත්‍රඥ වහන්සේ අරමුණු කරගෙන උතර කරන්නේ හො. ඒතර එහෙම කරන්න පුළුවන් නම් කොච්චර ලාභයක්ද ඒක නේ. ස්වාමීන් එතකොට ඒ දවස් මුළුල්ලේම ශාස්ත්‍රඥ වහන්සේ ඉදිරියෙන් වැඩ ඉන්නා වගේ හදවතේ වැඩ ඉන්නා වගේ. වැඩ ඉන්නවා වගේ අනිවාර්යෙන් එතකොට. එහෙමයි ස්වාමී. හරි ආශ්චර්යයි ඒක නේ. එහෙයි. ඊට පස්සේ විස්තර කරනවා උදායේ හිස් පුද්ගලයාට ඒක මහා බලවත් බන්ධනයක් කියනවා. ඒක අත්හැර ගන්න බෑ කියලා කියන්නේ ඒක බලවත් බන්ධනයක් කියනවා. දැඩි බන්ධනයක් කියනවා. ස්ථීර බන්ධනයක් කියනවා. නොදිරූ බන්ධනයක් කියනවා. ගිල සිර කර දැමූ මහා කාෂ්ඨයක් කියනවා. එහෙමයි. එච්චර දකින්න බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ එපා කියපු පුංචි දේ පවා යම් කෙනෙකුට ඒක අත්හැර ගන්න බෑ කියලා කියන්නේ. ඒතර එයාට ඒක මහා ගිල සිර කරන මහා කාෂ්ඨයක්. එහෙමයි. ගිල සිර කරන මහා බන්ධනයක වාසය කරන කෙනෙක් ඒතර. ඒතර ඌට ඒක සසරට කොතරම් අයහපත පිණිස බලපායිද? එහෙමයි. සසරට කොතරම් අයහපත පිණිස බලපානවද උට? එහෙමයි. ඒක හිතා ගන්න බෑ අපිට පේන්නේ නැහැ එතකොට. උදායි කැටකිරිල්ලියක් වුන් ඉන්නවා ලස්සන උපමාවක් කියනවා. මේ කිරිල්ලියේ ඊතා දිරු වැල්පටකි. සෑහෙන දිරපු. හොඳටම දිරපු වැල්පටකින් බැඳලා ඒකට හසු වෙලා වුන් ඉන්නවා කියනවා. එහෙමයි. හොඳටම දිරලා තියෙනවා. ඉතින් මේ කිරිල්ලියේ බන්ධනය තුලම වදයටපත් වෙලා වෙනවා කියනවා. බන්ධනයටපත් වෙනවා කියනවා. මරණයටපත් වෙනවා කියනවා. එහෙමයි. උදායේ එතකොට යම් කෙනෙක් මෙහෙම කිව්වොත් එහෙම. දැන් බැලූ බැලමට කෙනෙක් හිතනවා දැන් අර දිරපු වෙලක් නේ තියෙන්නේ. දිරපු වෙලක් තියෙන්නේ. එහෙමයි. බැලූ බැලමට නුනුවණින් බල්ලා කෙනෙක් කියනවා කියන නුවණක් නැතුව බල්ලා කියනවා මේ කැටකිරිල්ලේ යම් දි รา ගිය වැල්පටකින් බැඳලා තියෙනව නම් ඇත්තට ඒ බන්ධනය ඒ වදය නිසා ඔහු මරුණාද ඒ දි รา ගිය වැල්පට කිරිල්ලියට අබල බන්ධනය දුර්වල බන්ධනයක් ඕක. එහෙමයි. ඔව් මේක දිරපු වැල්පටක් නෙවෙයි. මේක මහා දුර්වල බන්ධනයක් දි รา ගිය බන්ධනයක් අසාර බන්ධනයක් කියලා යම් කෙනෙක් කියනවා නම් ඒක හරි දෙයක්ද කියලා අහනවා. ස්වාමීන් වහන්සේ හරි දෙයක් නොවේ කියනවා. හරි දෙයක් නොවේ කියනවා. එහෙමයි. කුමක් නිසාද? කුමක් නිසාද? ඒ කැටකිරිලි බන්ධ කියන්නේ වැල දිරලා ගියා වුණාට එහෙමයි ස්වාමී. හිතද්දි මේක පාට කැඩෙනවට අපි නම් අල්ලනකොටම සමහරට කැඩෙන්න පුළුවන්. කැඩුනාට හැබැයි කිරිල්ලි ඒ නිසා මැරුණා. එහෙමයි ස්වාමීනි. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද නේද? කිරිල්ලට ඒක විශාල බන්ධනයක්. එහෙමයි. බාහිර බැලූ බැලමට කෙනෙක් හිතද්දි හිතනවා මේක මහා බල බන්ධනයක්. දුබල බන්ධනයක් කියලා. නමුත් කැටකිරිල්ල ඒ නිසා මැරුණා. මැරුණා කියලා අදහස් වෙන්නේ මොකක්ද එන? කැටකිරිල්ලයට ඒක මහා බන්ධනයක්. එහෙමයි. කැටකිරිල්ලයට ඒක මහා බන්ධනයක්. එහෙයි ස්වාමීනි. කැටකිරිල්ලයට ඒක බලවත් බන්ධනයක් කියනවා. දැඩි බන්ධනයක් කියනවා. ස්ථීර බන්ධනයක් කියනවා. නොදිරා නොගිය බන්ධනයක් කියනවා. ඇයගේ ගෙල සිරකට දැමූ මහා කාෂ්ඨයක් කියනවා. කුමක් නිසාද? වැලදිරුවට ඒ හේතු කරගෙන කිරිල්ලිය මැරුණා. එහෙමයි. කිරිල්ලිය මැරිච්ච නිසා ඒ හේතු කරගෙන කිරිල්ලියට ඒක මහා බන්ධනයක් බවට පත් වෙන්නේ. ඒ වගේ තමයි කියන උදායි. එහෙමයි ස්වාමීනි. මේ ඇතම් හිස් පුරුෂයන්ට අප විසින් කියන මේ කාරණා මේ පුංචි දේ අතහරින්න කිව්වට ඒක බැලූ බැල්මට පුංචි දෙයක් වුණාට ඒක අතහැර ගන්න බැරි නම් එයාට මොකද්ද ඒක? ඒක මහා බන්ධනයක්. එහෙමයි ස්වාමීනි. ඒක මහා කාෂ්ඨයක් කියනවා. එහෙමයි. ගිල සිර කර දැමූ මහා බන්ධනයක් කියනවා. ලේසි පාස් එකක් නෙමෙයි කියන එක. එහෙමයි. ඒක ලේසි පාස් එකක් නෙමෙයි කියන. දැක නේද? එහෙමයි. ඒතර පුංචි දෙයක් නෙමෙයි ඒක උට. ඒක මහා දෙයක් උට ඒක. මහා ඒ නිසා තමයි උට ඒක අතහැර ගන්න බැරි. එහෙමයි ස්වාමීනි. ඒක අතහැර ගන්න බෑ කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? එයාගේ ගිල් සිර කළා තියෙන්නේ ඒක. එයා විපත්තියටපත් වෙනවා. අනිවාර්යෙන් විපත්තියටපත්. මේ ජීවිතේ විපත්තියටපත් වෙන්න පුළුවන්. ඒ බන්ධනේ තියාගෙන මැරෙන්නේ සංසාරෙත් ඒ බන්ධනේ තියාගෙන මැරෙන කෙනෙක් නම් සංසාරෙත් ඒ විදිහටම නේ අහුවෙන්නේ. ස්වාමීනි කුඩා දේ වුණත් ඒට තියෙන බන්ධනේ ලොකු බරපතල. ලොකු බරපතල එක. එහෙමයි. එහෙනම් අපි තීරුම් ගන්න ඕනේ නම් ඒ ඉවන් බන්ධනයක් අතහැර ගන්න පුරුදු වෙනවා කියලා කියන්නේ එහෙමයි. එහෙනම් සසරෙත් එයාට ඒක ලොකු දෙයක් නෙවෙයිනේ. එහෙමයි. දැන් බලන්න අපි බෝසතාණන් වහන්සේ. දැන් බෝසතාණන් වහන්සේ සංසාරේ ගෙවල් දීලා තියෙනවා, දන් දීලා තියෙනවා. මහ පොළොව දන් දීලා තියෙනවා.
රජකම දීලා තියෙනවා. දරුවෝ දීලා තියෙනවා. බිරිඳ දීලා තියෙනවා. ඒතර එහෙම සසරේ පුරුදු කර ඇස් දීලා තියෙනවා. ඒතර මේ විදිහට පුරුදු කරගෙන ආපු උත්මයට මේ ජීවිතේ රජමාලිගාව අතහරිනවා වගේ සුළු දෙයක්. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? මේ ජීවිතේ එතකොට තමන්ගේ බිරිඳ අතහරිනවා කියන සුළු දෙයක්. එහෙමයි. මේ ජීවිතේ දරුවන් අතහරිනවා කියන සුළු දෙයක්. ඇයි සසරෙත් දෙව් මිනිස් ලෝකයාගේ යහපත පිණිස අතහැරපු කෙනෙක්. එහෙමයි. නිකන් අතහැරිය නෙමෙයි. ඒක අතහැරලා වෙන එකක් අල්ලගෙන අතහැරිය නෙමෙයි. දත කට්ටිය එකක් අතහැරිය මෙහෙම කරන්නේ. එහෙමයි සර්. මේ කාම සම්පත අතහරිනවා තව කාම සම්පත බලාපොරොත්තු වෙයි. එහෙම නෙමෙයි. ඒ අත්හරින කොහොම පිණිසද? ਸਰවඥතා ඥානෙ පිණිස. ඒ ਸਰවඥතා ඥානෙ උපදවාගෙන දෙව් මිනිස් ලෝකයා ඊතර කරවීම පිණිස. එහෙමයි. අතහරින්නේ පිණිස. අතහරින්නේ පිණිස. එහෙමයි. ඒතර බලන්න එහිම අතහැර පාරමී ධර්මයන්ගේ වශීභාවයට පත්වෙච්ච බෝසතාණන් වහන්සේට මේ ජීවිතේ රම්මේ සුරම්මේ සුභමාලිගා කියන්නේ මහා ස්වල්ප බන්ධනය. එහෙමයි ස්වාමීනි. ස්වල්ප බන්ධනය. එහෙමයි. රම්මේ සුරම්මේ සුභමාලිගා ස්වල්ප බන්ධනයක් වෙච්ච යුගයේ ලෝකෙට නමුත් ඒ ලෝකෙම තව අය හිටියා. පුංචි ගේ අතහැර ගන්න බැරි කට්ටිය හිටියා. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? උදළු කෙටියට උදළු කෙටිය අතහැර ගන්න බැරුව හිටියා. එහෙමයි සර්. වයසට ගිහිල්ලා හොඳටම නාකි වෙච්ච කාන්තාව අතහැර ගන්න බැරි පිරිමි හිටියා. එහෙමයි. පිරිමි අතහැර ගන්න බැරි කාන්තාව හිටියා. එහෙමයි. ඒ කාලේ හිටියා. අදටත් ඉන්නවා. කුමක් නිසාද? එයාට ඒක මහා බන්ධනය. ඒ නිසා භාගතුනා දේශනා කරන්නේ මස්තුරු මල්ල දුරු කර සිතින් වාසය කරන්න කියලා කියන්නේ. එහෙමයි. හැමතිස්සෙම මේ ගෙවල් දොර අපිට කොච්චර අතහැර ගන්න බැරුව තිබුණත් අපි මැරෙද්දී අතහරින්න එපා. එහෙමයි. ඒතර මේ අපි හිතින් අපිට විප්ලවී කරගන්න බැරි නම් මැරෙනකොට මැරෙන්නේ දුකසේ. එහෙමයි. වියෝල් වෙච්ච හිතින් මැරෙන්නේ. එහෙමයි. පිරෝණු හිතින් මැරෙන්නේ. කැළඹුණු හිතින් මැරෙන්නේ. ක්‍රෝධයෙන් වෛරයෙන් මැරෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඒක වාසනාවන්ත මරණයක්ද? අවාසනාවන්ත මරණයක්. දුක් සහිත මරණයක්. දැවිලි පිච්චිලි උපදවන මරණයක් බවට පත් වෙනවා ඒක. ඒකයි බුදුරජාණන් දේශනා බලන මේ කාරණේ අරගෙන ලස්සන කියපු කාරණේ. ඊට පස්සේ විස්තර කරන නමුත් උදායි මේ හිස් පුරුෂයන්ට එතකොට මේ මම පුංචි දෙය කියන අතහරින්න කියන්නේ. නමුත් සමහරට අතහර ගන්න බෑ කියනවා. මාත් එක්ක නොසුරුත් ඇති කර ගන්නවා කියනවා. ඒ තුල හික්මෙන්න කැමති යම් භික්ෂුන් වහන්සේලා ඉන්නවා උන්වහන්සේලාගෙනත් මේ නොසුරුත් ඇති කර ගන්නවා කියනවා. කුමක් නිසාද? ඒක උට මහා බන්ධනයක්, දැඩි බන්ධනයක්, ස්ථිර බන්ධනයක්, නොදිරුව බන්ධනයක් කියනවා. දිරලා නැහැ බන්ධනේ. ඒ කියන්නේ එහෙනම් සංසාර මේ ජීවිතෙත් මේ බන්ධනේ දිරලා නැත්තම් ඔහුට මේ සංසාරෙත් මේ බන්ධනෙන් පුදින්නේ දිරවන්නේ. එහෙමයි. කියන කඩා ගන්න බෑ කියන එක කියන්නේ. එහෙමයි. ස්ථිර බන්ධනය මේ ජීවිතේ කියන කඩා ගන්න බැරි නම් සංසාරෙත් ඔහුට මේ කඩා ගන්න බෑ. එහෙයි ස්වාමීනි. මහ පොළොව මේ ජීවිතේ අතහරින්න බැරි කෙනාට සංසාරෙත් අතහරිනවා කියන එක කරන්න බෑ. ගෙවල් දොරවල් මේ ජීවිතේත් අතහරින්න බැරි කෙනාට සංසාරෙත් අතහරිනවා කියන එක කරන්න බෑ. එහෙමයි. තේරුණා නේද? කෙලෙස් මේ ජීවිතේත් අතහරින්න බැරි කෙනාට සංසාරෙත් අතහරිනවා කියන එක කරන්න බෑ. දෘෂ්ටි මේ ජීවිතේත් අතහරින්න බැරි කෙනාට සංසාරෙත් අතහරිනවා කියන එක කියන්න බෑ. හැබැයි මේ ජීවිතේත් අතහරින්න පුළුවන් නම් සසරෙත් ඔහු අතහරින කෙනෙක්. එහෙමයි. එහෙනම් මේ ජීවිතේ ඒක හුරු කරන්න ඕන. ස්වාමීනි දැන් අතහැරීමේදී අපෝසත් වෙන බොහෝ අවස්ථාවල ඊට කුඩා දෙහි පවා අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ අතහැරීම සිහිපත් කරගන්න දැන් ස්වාමීනි මහ බෝසතාණන් වහන්සේම ඔබ වහන්සේ මතක් කළ පරිද්දෙන් මහා යසයිසුරු අතහරින අන්තිම ඒකනේ ඒ අපිට කොච්චර පූර්වාදර්ශයක් ඉන්නවද අපේ ශාස්ත්‍රඥ වහන්සේ. එහෙමයි. ඒ නිසා හැම තිස්සෙම මේ ගෘහ ගෙදර වාසය කරන කට්ටිය දැන් මේ විකාල භෝජනය ගැන කියද්දී මේ මාත්‍රාව ගැන අපි කතා කරන් තමයි මේක දහම් කරුණ මේ මාත්‍රාව පුරුදු කරන්න ශ්‍රාවකේ කොච්චර තෙද ගන්නවද? එහෙමයි. දැන් මේ කරුණ කිය. එහෙමයි. ඒතර අපේ ජීවිතේ අපි හැමතිස්සෙම උදේ හවස පුරුදු වෙන්න ඕන මේ මහ පොළොව දාලා යන දෙයක්. එහෙමයි. මම මේකට බැඳිලා වැඩක් නැහැ කියලා හිතට පණිවිඩයක් දෙන්න. එහෙමයි. මේ ගෙවල් දොරවල් මම මරණෙත් දාලා යනවා. සංසාරෙත් දාලා මේ ජීවිතෙත් දාලා යනවා වෙනවා. ඒ නිසා මම මේව අතහැරලා ඉන්න ඕන. ස්වාමීනි ගොඩක් වෙලාවට ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ අතහැරීම අපිට කතා ප්‍රවෘත්තියක් විදිහට විතරක් සමහර වෙලාවට අපි දන්නේ. ඔව්. ඒ විදිහට ජීවිතේට ගලප ගන්න උත්සාහ කරනවා. ඒක තමයි නියම ප්‍රතිපත්ති පූජාව. එහෙමයි ස්වාමී. ශාස්ත්‍රඥ වහන්සේ ගැන හිත හිතා තමන්ගේ හිතෙන් ඒව මේ ගලවල දාලා ඒ සංයු බංජන බිඳින්න. එහෙමයි. පුළුවන් මානසික හැකියාවක් උපදින්න ඕන. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මාත්‍රාව කියන කාරණේ අරගෙන කොච්චර දෙයක් ඉස්මතු කරනවද දැන් මෙතන. එහෙමයි.
බුදුරජාණන් දේශනා කරන නමුත් උදායි ඇතැම් කුල පුත්‍රයන් ඉන්නවා මා විසින් ඔවුන්ට කියනවා මේ අත්හැර දමන්න කියලා. එතකොට ඔවුන් මෙහෙම කියනවාගෙන අපට භාග්‍යතුන් වහන්සේ යමක් අත්හැර දමන්නයි වදාරන සේක්ද? අපට සුගතයන් වහන්සේ යමක් දුරලන්නයි වදාරන සේක්ද? ඒක ඊතා වූ ස්වල්ප වූ සුළු දේ ප්‍රහාණය කිරීම පිණිස ගැන අයියෝ බුදු කෙනෙක් වදාරනනම් අපිට ඉන්න උනා නේද කියලා සංවේගයට පත් වෙන ශ්‍රාවකයෝ ඉන්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. සංවේගයට පත් වෙන ශ්‍රාවකයෝ ඉන්නවා කියනවා. එහෙමයි. එහෙම හිතලා ඉක්මනට එකපාරට අතහරිනවා කියනවා. මා කෙරේ නොසතුරක් පහල කරගන්නේ කියනවා. ඒ වගේම මේ දේ තුල හික්මෙනු කැමති භික්ෂූන් කෙරෙහි නොසතුරක් පහල කරගන්නේ කියනවා. එහෙමයි. සාදුනාත් දීලා අනුමෝදන් වෙමින් අනේ භාග්‍යතුන් වහන්සේ ගැන බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අනේ මේ භික්ෂුන් වහන්සේලා එක අතහැරියනවද කියලා ඒ භික්ෂුන් වහන්සේලා ගැන සතුටුසිත ඇති කරගන්නවා කියනවා. එහෙමයි. ඉතින් ඔවුන් අත්හල යුතු දේ අත්හැරලා දාලා ඒ කෙරේ උත්සාහවත් නොවි නිහතමානීව අනුන් දුන් දෙයින් සතුටු යැපෙමින් මුවන් වගේ නිදහස් සිතින් වාසය කරනවා කියනවා. එහෙමයි. මුවන් වගේ නිදහස් සිතින් වාසය කරනවා කියනවා. එතකොට උදායි ඒ වුන්ට අබල බන්ධනයක්, දුර්වල බන්ධනයක්, කුණු බන්ධනයක් කියන එක නිසරු බන්ධනයක් කියන එක යට. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ යාගේ බන්ධනේ කුණු වෙලා තියෙන්නේ. කුණු වෙලා නම් මොකද වෙන්නේ? පැලවෙන්නේ නැහැ. එහෙමයි. අබල බන්ධනය. අබලයි කියලා කියන්නේ මේ කියන්නේ ඒක එච්චර ප්‍රබල නෑ අතහරින්න පුළුවන් ටක් ගන්න. බලපෑමක් කරන්නේ නැහැ. එයාගේ හිතට බලපෑමක් කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකෙන් කෙලෙස් උපදින්නේ නැහැ. එහෙමයි. නොසතුටින් ඇති කරගන්නේ. වෛර දේශය ඇති කරගන්නේ නැහැ. එහෙමයි. ඉතින් ඔය විදිහට බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට බලන්න මේ මත්ඤ්ඤෝ කියන කාරණේ අරගෙන මාත්‍රාවට ශ්‍රාවකෙක් හුරු කරගන්න මුල් කරගෙන අර කැටකිරිල්ලියගේ උපමාව අරගෙන තමයි බොහොම ලස්සනට කරුණු කියන්නේ. එහෙමයි ස්වාමීනි. මේක ලස්සන තව ලස්සන උපමා කරුණු ටිකක් තියෙනවා. අපිට කාල වේලා අම්මාදී. එහෙමයි. ඉතින් ඒ නිසා බලන්න මේ කාරණේ අරගෙන මේ ධර්ම දාණය දෙන පිරිස. ඒතර මේ අපි නොසිතන දෙයක් ගැන නේ අපි මේ බුදු කෙනෙක් මේ ඉස්මතු කරලා දෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් ආහාරය කියලා කියන්නේ පුංචි කාරණාවක් අපි එච්චර හිතන්නේ නැහැ. තමන්ගේ කෙනෙක් ජීවිතේ හිතන පොඩි අපි ධාර්මිකව හරි හම්බ කරනවා නම් අපි හිතුමනාපේ කෑවම මොකද? එහෙමයි. හිතුමනාපේ ඇඳම් මොකද? හිතුමනාපේ අපිට හිතන දේවල් අපි කරාම මොකද කියලා හිතෙන්න පුළුවන්. ඒක හරි ප්‍රශ්නයක් නෑ. නමුත් උට ඒකේ මාත්‍රාව තේරුම් ගන්න බැරි නම් මාත්‍රාව හුරු කරගන්න හිතෙන්නේ නැත්නම් ඔහුට ඒක මහා බන්ධනයක් කියලායි බුදු කෙනෙක් දකින්නේ. එහෙමයි ස්වාමීනි. සිර වූ මහා කාෂ්ඨයක් කියලායි බුදු කෙනෙක් දකින්නේ. එහෙමයි. අත්තරින්න බැරි මහා ව්‍යසනයකට පත් වෙන මහා බන්ධනයක් කියලායි බුදු කෙනෙක් දකින්නේ. ඒ හේතු කරගෙන අන්තිම තමන්ගේ ජීවිත කාලේ තමන්ගේ ක්‍රෝධයෙන්, ද්වේෂයෙන්, වෛරයෙන් හිත යට වෙලා තමන් සතර පායට ගෙනියන්න පුළුවන් මහා බන්ධනයක් බවට පත් කරන නිසා බුදුරු දේශනා කරන්නේ අත්තරින්න කියලා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන උදාාර පැහැදීම ඇති කරගන්න අපි නිතර මහන්සි ගන්න ඕන. ඒ භාගතුන් වහන්සේගේ සම්බුදු ඥාණයෙන් දැකලායි දැන් මෙහිම දෙයක් මේ ලෝකෙට කියන්නට දේශනා කරන්නට අසංකේය කල්ප ලක්ෂ 4ක් පෙරම් පුරනවා. එහෙමයි ඒ ස්වාමීනි. ඥාණය පුදවා ගන්නට. එහෙමයි. මේ විදිහ බලන්න ස්වාක්කාත විදියට සම්දිට්ඨික විදියට කරුණු සහිතව අර්ථ සහිතව උපමා සහිතව වෙන කවුරුන් නම් මේ වගේ දෙයක් ඉස්මතු කරන්නද බුදුරජාණන් වහන්සේ ඇරෙන්නට. ඒ නිසා මේ ධර්ම දාහණය දෙන පිරිස හිත හිතා සතුටු වෙන්න. එනනම් මේ සිහි මුලා වෙලා අතහැර ගන්න බැරි ලෝකයට. එනනම් මේ සතුටු සිතින් ප්‍රඥාව උපදවාගෙන අත්හරින්න පුළුවන් මානසිකත්වයක් උපදවලා දෙන ලස්සන දහම් පරයයක දෙව් මිනිස් ලෝකයා සමාදන් කරවන්න තමන්ට භාග්‍ය උදා වුණා කියලා. ඒතර මේ රැස් කරගත්තු පින සමහරට සසර පුරා තමන් සිහි මුලා වෙලා මේ කාමයේ පරිභෝග කරද්දී තමන්ට මේ දේවල් අත්හරින්න ප්‍රඥා ලෝකේ ලබා දෙන්න ඇසුරක් අවවාදයක් තමන්ට උදා කරලා දෙන උදාර පින්කමක් බවට පත් වෙනවා. එහෙමයි. ඒ නිසා මේ පුණ්‍ය මහිමේ සසර පුරාම මේ කාමයේ ඉදිරියේ මුසපත් නොවි මුලා නොවි ප්‍රඥාවන්ත සිතින් ජීවිතය ගත කරගෙන සසර දුකින් ඈතර වෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් පෙන්වා වදාලා අපට අනුකම්පා ඇති කරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා.
ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වේලාව උදා වී තිබෙන ඔබට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි, අද දින දහම් කැඩපොත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් ජනිත ගමාරච්චි මහතා සහ මදුභාෂිනී රාජපක්ෂ මහත්මිය රාශි වෙලා තමයි මේ උදාර පුණ්‍ය කර්මය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරන උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්ම රාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්ම රාජයා ඇතුළු සියලු බ්‍රහ්මී මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. සක්දිවිඳුන්, ඒ වගේම සතරවරන් රජදරුවන්, සෙම්පත් දිව්වරු, ඉෂ්ඨකාමී දිව්වරු, ප්‍රදේශභාර පළාත් භාර දිව්වරු, ලෝකපාලක දිව්වරු, ගෞතම බුද්ධ ශාසනයේ හිත කැමති සියලු දිව්වරු මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට උපාසක දරුවන්ට සලසා දෙත්වා. දෙවියෝ උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මේ වගේම රැස් කරගත් දාර පුණ්‍ය සම්පත්තිය ඒ ජනිත් ගමාරච්චි මහත්මයා මදුභාෂිනී රාජපක්ෂ මහත්මිය නමින් මිය පරලෝකීය කේ.ඒ. ගුණපාල සීයාට, කේ.ඒ. චන්ද්‍රාවති ආච්චීට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මහරගම අපේක්ෂාරෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබමින් සිටියදී 2021 ජනවාරි 11 වන දින මිය පරලෝකීය සනුජ ලිතුම් විභූති බණ්ඩාර රාජපක්ෂ චූටි පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පවුල් සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. මෙවන් අකල් මරණයකට ගොදුරු නොවීම පිණිස මේ පින්වත් දරුවට මේ පින හේතු වාසනා වේවා. ධර්ම අවබෝධයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පුණ්‍ය සම්පත්තිය ඒ පින්වත් ජනිත ගමාරච්චි මහතා සහ මදුභාෂිනී රාජපක්ෂ පින්වත් මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. 2021 මාර්තු මාස උපන් දිනයේ යෙදෙන සුජීවත සිටින ජිනපාල රාජපක්ෂ, ලීලා බණ්ඩාර, ජී.ඒ. පියතිස්ස යන මව්වරුන්ටත් දෙසැම්බර් මාස උපන් දිනයන් යෙදෙන කේ.ඒ. ගීතාංජලි යන මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. දැනට අසනීප තත්ත්වයෙන් පසු වන කඩවත පදිංචි ධම්මිකා කල්දේරා පින්බර මෑණියන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම, අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ උදාර සම්බුද්ධ භාෂිතේ, පවිත්‍ර සම්බුද්ධ භාෂිතේ අද දවසෙත් පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු පින්වත් ජනිත ගම්මාරච්චි මහත්මයා සහ
මధుභාෂිනී රාජපක්ෂ මහත්මිය ප්‍රධාන පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නවා. ඉතින් පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා මේ සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසමින් දැනුම්වත් වෙන්න උනන්දු වෙන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඉතින් තුනුරුවන පාමුලට පැමිණ ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා අප්‍රමාණ ශ්‍රද්ධාවට ඔබේ හදවත පත් කරගෙන ප්‍රතිපත්තියේ සරුවෙන් අවස්ථාව දා කරගන්න. මේ මොහොතේ ඔබේ හිතේ බලාපොරොත්තු දැල්වෙනවා නම් ඒ මොනතරම් වාසනාවන්ත කරුණක් බවට සුවපත් භාවයේ සදන කරුණක් බවට පත් වෙනවද? ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනකටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.